ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රදරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් පුවත් සිරස්තල. සේරුවිල නිකිණි මංගල්‍යයේ ලලාට ධාතු මහා පෙරහැර සාර්ථකව අවසන් කෙරේ. නොරොච්චෝලේ බලාගාරය බිඳ පැටීම හේතුවෙන් හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ. අනවශ්‍ය වියදම් රැසක් කපා හරිමින් රාජ්‍ය ආයතනවල වියදම් පාලනයට චක්‍රලේඛයක්. අද සිට දිවයිනේ සියලු පාසල් සතියේ දින 5ම පැවැත්වේ. ඉන්දියාවේ 75 වන නිදහස් දිනය අදයි. අද පෙරවරුවේ නොරෙච්චෝලේ බලාගාරයේ පළමු ජනනයන්ත්‍රයේ යම් බිඳවැටීමක් සිදුව තිබුණා. ඒ අනුව හෙට සිට 19 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනනයන්ත්‍රයේ බිඳ වැටීමක් සිදුව තිබෙන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. ඉන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ එම ජනනයන්ත්‍රයේ යථාවත් කිරීම සඳහා සති 2ක පමණ කාලයක් ගත වන බවයි. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනනයන්ත්‍රයේද නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ වන විට එහි ධාරිතාවයේද ජාතික විදුලි පද්ධතියට එක් නොවන බවද එම නිවේදනයේ සඳහන් වනවා. මේ සුමානේ ප්ලෑන් කරලා තිබ්බේ පැයයි විනාඩි 20ක වැනි සුළු කාලයක් විදුලිය කප්පාදු කරලා ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ තත්ත්වය දැන් අපෙන් ගිලීලා ගිහිල්ලා හෙට සිට ලබන සිකුරාදා දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරනවා. ඒ සිදුවන්නේ කාණ්ඩ දෙකකින්. එකක් තමයි දිවා කාලයේදී පැයකුත් විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැයකුත් විනාඩි 20ක් පැය 3ක් තමයි විදුලිය කැපීම සිදු වෙන්නේ. මේ තත්ත්වය නැවතත් යහපත් අතරපත් වේවි දවස් 14ක් වැනි කාලයක් තුළ. ඒකට හේතුව තමයි අපි බලාපොරොත්තු වෙනවා ගල්ලංගුරු බලාගාරයේ ඇතිවුණු දෝෂය දවස් 14ක් වැනි සුළු කාලයකදී මේක රිපෙයාර් කරගන්න පුළුවන්. මේ අතරතුරේදී මෙම නැති වෙන මෙගාවට් 270ක ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවා ඉන්ධන මගින් නිපදවන විදුලි බලාගාර වලින් කරගෙන යාමට. ඊට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් දැන් අපිට ලැබිලා තියෙනවා. ඊළඟ සුමානය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දැන්ටත් මෙම බලාගාර වලට ලැබිලා තියෙනවා. අපි දන්නවා දැන්ට මේ අන්ඩර් රිපෙයාර්ස් තියෙන තුන්වෙනි බලාගාරය නඩත්තු කටයුතු ඉතා හොඳ මට්ටමකින් සිදු වෙනවා. තවත් මාස එකහමාරකින් පමණ තුන්වෙනි බලාගාරයේ ජාතික පද්ධතියට ඇතුළු වීමට නියමිතයි. ඒ අනුව නොවැම්බර් මාසයේ සිට අපිට අවශ්‍ය විදුලි ප්‍රමාණය ඉදිරි කාලයේදී ගල්ලංගුරු ලබා ගැනීමේ ප්‍රශ්නය අපි හිතුව තරම් අමාරු වෙන්නේ නැහැ. ලැබිලා තියෙන ගණන් සාධාරණ ගණන් වලට ලැබෙන්න යන්නේ. මම දැන් අපිට අවශ්‍ය ණයත් ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් හෙට හෝ අනිද්දා දිවයිනට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම නෞකාවේ අඩංගු ඩීසල් අතර සුපර් ඩීසල්ද වන බවයි එම සංස්ථාව සඳහන් කළේ. එමෙන්ම බොරතෙල් මෙට්‍රික් ටොන් 1,20,000ක් රැගත් තවත් නෞකාවක් එළඹෙන 23 වනදාත් 29 වනදාත් අතර දිනයකදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එළඹෙන සතියේ මැද භාගයේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. මිල සූත්‍රයේ ක්‍රියාත්මක වීමත් සමග සෑම මාසකම පළමු වනදා සහ 15 වනදා එම මිල සංශෝධනය සිදුවනු ඇති. රජය සහ රජයේ අනුමත සියලු පාසල් අද සාමාන්‍ය පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරි මාස 3 විෂය ඉගැන්වීම් සඳහා පමණක් යොදා ගැනීමට කටයුතු කළ යුතු අතර විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කළ යුතු බවයි. අද සිට රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සතියේ දින 5ම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රැස්වීමකදී ගත් තීරණයකට අනුවයි. ඒ අනුව පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශවල විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම ඉදිරි මාස 3 විෂය ඉගැන්වීම් සඳහාම යොදාගත යුතු වන අතර විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් දිනවල උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව අද දිනේදී පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඔන්ලයින් වලට වඩා මේක ගොඩක් හොඳයි. ගෙදරින් වඩා හොඳයි ඉස්කෝලේනේ. සෑමුද්දල් ළඟ නිසා මේ කලින් වගේ නෙමෙයි දැන් පාඩම් කරලා වැඩක් කරන්න පුළුවන්. තවස් පාමින් ඉස්කෝලේ තියෙන අපිට හොඳට සෙල්ලම් කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. ඒ ගැන ගොඩක් සතුටුයි. හොඳයි ඉස්කෝලේ පටන් ගන්න හොඳයි. ඇත්තටම හොඳයි දින පහම උගන්වන එක. නිවාඩුව නොදකව උගන්වනවා නම් හොඳයි. තවස් පාම තියෙන එක ගැන ගොඩක් සතුටුයි. ළමයින්ගේ මානසිකත්වයේම හරිම හොඳයි. මේ අතර අද සිට පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා සියලු සිසුස්වරිය ඇතුළු බස් රථ නියමිත කාලසටහන් යටතේ ධාවනයට පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ සිසුසැරිය බස් රථ 741ක් සේවා සඳහා යොදවන බවයි. ඒ අනුව කිසිදු බාධාවකින් තොරව සිසුන්ට පාසල් වෙත ගමන් කිරීමට අවශ්‍ය බස් රථ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි යෙදවෙන බවද ලංකා ගමනාගමන මණ්ඩලය පෙන්වා දෙනවා. මේ අතර අද සිට 90ත් 95ත් අතර බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහාද අවශ්‍ය තරම් බස් රථ යෙදවෙන බවයි. මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්ව හම්දානි මහතා පාසල් සිසු දරුවන්ට දැනුම් දෙන්නේ කොවිඩ් ව්‍යාප්තිය යළිත් ඉහළ යමින් පවතින බැවින් දැඩිව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි. මේ දිනවල ඩෙංගු රෝගයේද ව්‍යාප්තව පවතින බැවින් පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්ධනය ඉතාමත් වැදගත් බව ඒ මහතා පෙන්වා දෙනවා. රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදු කරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිවිය යුතු නිලධාරියා විසින් එම වියදම් පෞද්ගලිකව දැරිය යුතු බව ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය අද මේ බව සඳහන් කළා. සියලුම රාජ්‍ය ආයතන සඳහා රාජ්‍ය වියදම් පාලනය වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන නිර්දේශ සහ පියවරයන් අනුගමනය කර රාජ්‍ය ආයතනවල වියදම් පාලනය කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇත්තේ ඉන්ධන සහ sannivedana දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලි බිල්පත් වියදම් සීමා කිරීම, දේශීය අරමුදල් මගින් සිදු කරන විදේශ අධ්‍යයන චාරිකා සහ පුහුණු වැඩසටහන් නැවැත්වීම, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අමාත්‍යංශ හෝ ආයතන මට්ටමින් සිදු කරන විවිධ දීමනා ගෙවීම් අත්හිටුවීම සහ විවිධ සුබසාධන හෝ සහනාධාර සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව බැඳීම් ඇතිකර නොගැනීම යන සීමාවන් දැඩිව අනුගමනය කළ යුතු වන බවටයි. ඊට අමතරව වියදම් දැරීමේදී සහ දේශීය අරමුදල් භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පියවර 17කින් යුතු වියදම් පාලන ක්‍රමවේදය අනුගමනය කරන ලෙස අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී තිබෙනවා. එමෙන්ම කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසටත් විද්‍යුත් සංවේදන මෙවලම් මගින් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් මෙහිදී දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉහත චක්‍රලේඛ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් එයට පරිබාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් පාලන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳී සිටිය යුතු බවත් අවධාරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් මෙරටට ප්‍රධානය කළ ඩ්‍රෝනිය වර්ගයට අයත් ගුවන් යානය මෙරටට බාරදීම අද සිදු වුණා. ඉන්දියාවෙන් මෙරටට ප්‍රධානය කළ ඩ්‍රෝනිය වර්ගයට අයත් ඩ්‍රෝනිය ඉන්ඩෝ 228 ගුවන් යානය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාර ගනු ලැබුවා. එම යානය මෙරට ජනාධිපතිවරයාට භාර දුන්නේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින්. එම අවස්ථාවට ඉන්දිය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අඩ්මිරාල් සතීෂ් එන් ගෝමඩේ ඇතුළු දෙස් විදෙස් අමුත්තන් රැසක් සහභාගි වී සිටියා.
2018 වසරේදී ශ්‍රී ලංකාව ඉන්දිය රජයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් මෙම යානය ශ්‍රී ලංකාව වෙත බහර දී තිබෙනවා. ශ්‍රී ලංකාව වෙත මෙලෙස පරිත්‍යාග කරන ලද ඩ්‍රෝනිය 228 ගුවන් යානය සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් වනවා. එමගින් මුහුදු කලාපවල ආවේක්ෂණ කටයුතුවල නිරතවීමේ සුවිශේෂී හැකියාවක්ද පවතිනවා. එමෙන්ම ගුවන් යානා පියාසර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 දෙනෙකු ඉන්දියාවේදී මාස 4ක විශේෂ පුහුණුවක්ද ලබා තිබීම විශේෂත්වයක්. දරුවන්ට සිදුවන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයින්ගේ විශ්වාසය රැකීමට තමන් බැඳී සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එවැනි ළමා අපරාධ පිළිබඳ තොරතුරු ඇතනම් යොමු කරන ලෙසයි. දරුවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි සම්බන්ධයෙන් යම් මට්ටමකින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට වාර්තා වුණත් බොහෝ පුද්ගලයන් මැලිකමක් දක්වනවා මෙවැනි සිදුවීම් පිළිබඳ වාර්තා කරන්න මේ තොරතුරු ලබා දෙන්න. ඊට හේතුව වන්නේ ඒ වාර්තාකරණය හරහා පැමිණිලි කිරීම හරහා තොරතුරු ලබා දීම හරහා ඔවුන්ට යම්කිසි පීඩාවක් අගතියක් හිංසාවක් හෝ බලපෑමක් සිදුවිය හැකි කියන එක. සමාජයේ මිල මුදල් තිබෙන බලවත් තැනැත්තන් අතින් මෙවැනි අපරාධයක් වරදක් සිදු වුනහම ඒ වාර්තා කිරීමට බොහෝ දෙනෙක් මැලිකමක් දක්වනවා. මොකද හෙට දවසේ මෙවැනි සිදුවීම් ඔබගේ දරුවෙකුට ඔබගේ සමීප හිතේතුගේ ඥාතියෙකු දරුවෙකුට සිදු වෙන්න පුළුවන් මෙවැනි ගොදුරු කර ගැනීම වලට උන් ලක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ සඳහා ඔබට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ හදිසි උපකාරක දුරකථන ඇමතුම් අංකය වන 1929 අංකයට පැය 24 පුරාම දැනුම් දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මෙවැනි සිදුවීමක් තිබෙනවා නම් ඒ පිළිබඳ ආසන්නතම පොලිස් ස්ථානයට හෝ ළමා කාන්තා කාර්යාංශයට දැනුම් දීමට හැකියාව තිබෙනවා. අපි හිතනවා එවැනි දැනුම් දීමක් මගින් ඔබ මේ ජාතියේ දරුවන්ගේ ආරක්ෂාව රැකවරණයෙන් ඔබගේ යුතුයකම හරියට ඉටු කරා කියන ගෞරවය ඔබට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ලබා දෙන්න සූදානම්. මේ අතර කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රුමි රූබන් මහතා ප්‍රකාශ කළේ මිත්‍යා විශ්වාස කිරීම වලින් තොරව දෙමව්පියන් දරුවන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ යුතු බවයි. සමාජයේ මිත්‍යාව පිටපස යාම අද පුරුද්දක් වෙලා විලාසිතාවක් වෙලා මිනිස්සු මේ මිත්‍යාව පිටපස්සේ ගිහිල්ලා තමන්ගේ ධනය විතරක් නෙවෙයි තමන්ගේ ජීවිත තමන්ගේ දරුවෝ බව විනාශ කරගන්නවා. මොකද මෙහෙම මිනිස්සු මිත්‍යා පිටපස්සේ යන්නේ? ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මිනිස්සු අසරණ වුණාම විවිධ හේතු නිසා භෞතික වශයෙන් සල්ලි නැති වෙලා එහෙම නැත්නම් වෙනත් මානසික පීඩන නිසා මානසික රෝග නිසා මිනිස්සු අසරණ වුණාම ඒ අසරණභාවය නැති කරගන්න හදන්නේ ඕනෑම ක්‍රමයකින්. ගොඩක් වෙලාවට මේක හොඳට කල්පනා කරලා තර්කානුකූලව හිතලා විද්‍යාත්මකව තමන්ගේ ප්‍රශ්න විසඳගන්න මිනිස්සු පුරුදු වෙලා නැහැ. අපේ දරුවෝ අපි ආරක්ෂා කරගන්න ඕන. දරුවෝ කොහෙද යන්නේ? කවුද ආශ්‍රය කරන්නේ? ඒ වගේම මුදල් ගැවසෙනවද? මේ පිළිබඳ හොයලා බලන්න ඕන. සමහර වෙලාවට මේ පිටිපස්සේ අපචාර සිද්ධි ඕනතරම් වාර්තා වෙන්න පුළුවන්. අසභි වීඩියෝ හදන එක, මත්ද්‍රව්‍ය වලට භාජනය වෙන එක, මෙන්න මේ වගේ දේවල් අද සමාජයේ ඉතාමත් බහුලව දකින්න ලැබෙන දෙයක්. ඒක නිසා දරුවෝ ආරක්ෂා කර ගැනීම තමයි ඉතාමත්ම වැදගත් දේ. මේ වසරේ පළමු මාස 4 තුල අලිමිනිස් ගැටුම නිසා වනාලි මරණ 47ක් සහ පුද්ගල මරණ 34ක් වාර්තා වී ඇති බව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා. අලි මිනිස් ගැටුම හේතුවෙන් මේ වන විට දෙවයිනේ විවිධ ප්‍රදේශවලින් වගා හානිවලට අමතරව වන අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිතද රැසක් අහිමි වී තිබෙනවා. මේ වසරේ පළමු මාස 4 තුලදී පමණක් අලි මිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගල මරණ 34ක් සහ වන අලි මරණ 47ක් වාර්තා වී ඇති බව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා. මේ වන විට පළාත් 8ක දිස්ත්‍රික්ක 19ක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 131ක අලි මිනිස් ගැටුම පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. වසරේ මේ දක්වා සිදු වූ වන අලි මරණ 47න් 13ක්ම වෙඩි තැබීම් හේතුවෙන් සිදුව තිබෙනවා. එමෙන්ම තවත් වන අලි මරණ 17ක් සිදුව ඇත්තේ විදුලි සැර වැදීමට සැලැස්වීම හේතුවෙන්. ඊට අමතරව හක්කපටස් නිසා මරණ 19ක් සහ තුවාල හේතුවෙන් මරණ 8ක්ද වශයෙන් වාර්තා වී තිබෙනවා. පසුගිය වසර 3 තුලදී අලි මිනිස් ගැටුම ඉහළ ගොස් ඇති අතරේ 2019 වසරේදී වන අලි මරණ 407ක් සහ පුද්ගලයන් 122 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම 2020 වසරේදීද අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයන් 112 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම 2021 වසරේදීත් අලි මිනිස් ගැටුම හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයන් ප්‍රමාණය 142ක්. ඒ අනුව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ පසුගිය වසර 3 තුළ අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇති බව අවධාරණය කළා. නැගෙනහිර පළාතේ සමාජ අසාධාරණයන් පිළිබඳව විමර්ශනය කිරීමේ විද්වත් කමිටු වාර්තාව එළිදැක්වීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. නැගෙනහිර පළාතේ සමාජ අසාධාරණයන්ට ලක් වෙච්ච ජනතාවට සහන සැලසීම සඳහා දෛනිකව ලැබෙන පැමිණිලි පොදුවේ ලබා ගැනීම සඳහා අපි පුවත්පත් දැන්වීමක් පළ කරා. මේ දුක් ගැනවිලි බාර අරගෙන ඒවා නිසි පරිදි ලේඛනගත කරලා ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් අනුව වෙන් කරලා ගුණෝ ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව කාරණා කීපයකට පළමුවෙන්ම වෙන් කරා. පළවෙනි එක තමයි පරිපාලන මේ වශයෙන් ඒ ජනතාවට තිබුණු විවිධ දුක් ගැනවිලි. ඒ කියන්නේ තමන්ගේ සමහරයට උපැන්න සහතිකය නැතිකම, විවාහ වීමේ සහතිකයක් නැතිකම වැනි පරිපාලන මේ දුක් ගැනවිලි. ඊළඟට වැදගත්ම දේ තමයි මේ යුද්ධේ නිමා වුණාට පස්සේ යුද්ධ කාලෙදී ජීවත් වුණු සෑම ජාතියකට ජනතාවට යුද්ධෙන් පසුව නැවත පදිංචියට එීමේදී ඉඩම් අහිමි වී තිබුණා. ඉතින් මේ ඉඩම් අහිමි වීම පිළිබඳව ලැබුණු ඉල්ලීම් අපි වෙනම කාණ්ඩගත කළා. ඊළඟට යුද්ධයෙන් දේපල සහ ජීවිත හානි වීම වලට මෙතෙක් වන්දි නොලැබුණු වන්දි ඉල්ලීම් පිළිබඳව විස්තරත් ඉල්ලීම් අපි වෙත ඉදිරිපත් කරලා තිබුණා. අපිට ඉඩම් වලට අදාළ ගැටලු විතරක් තිබුණ මේ මුළු ඉඩම් ලැබුණු ඉල්ලීම් වලින් 50%කට වැඩි ප්‍රමාණයක්. ඒ නිසා අපි ප්‍රාදේශීය ලේකම්තුමන්ලගෙන් ඒවා පිළිබඳ වාර්තා ලබාගෙන සඳහා අවසන් තීන්දුව තීරණ ගන්න කටයුතු කරා. ඉතින් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සමීක්ෂණයේදී අපිට ලැබුණු ඉල්ලුම් පත්‍ර පිළිබඳව අභියාචනා සම්බන්ධයෙන් අපි ගත්තු ක්‍රියාමාර්ග අපි වාර්තාවක් ලෙස එළි දක්වලා තියෙනවා. ඒ තුලින් ජනතාවට විසඳුම් අවශ්‍ය වෙනවා. ඒ විසඳුම් වලදීත් අපි නොපමාව ලබා දී හැකි විසඳුම් වෙනම වර්ගීකරණය කරලා තියෙනවා. ඒ සඳහා විසඳුම් දැනට ලබා දීලා තියෙනවා. මේ නැගෙනහිර පළාතෙන් මේ ත්‍රස්තවාදයෙන් සහ යුද්ධය නිසා අයුතුකම් සිදු වුණා කියන ජනතාව ගැන අපි විමසිලිමත් වෙලා ඒ අයට දෙන්න පුළුවන් හැම සාධාරණ විසඳුමක්ම දෙන්න අවශ්‍යයි. අපි දැක්ක මේ මහජන දිනයන් වලදී තාමත්ම අසාධාරණ ලෙස අසාධාරණ ලක් වූ අය ඒ අයගේ ප්‍රශ්න අරගෙන ආවා. ඉතින් ඒ ප්‍රශ්න අපේ නිලධාරීන් සමග සම්බන්ධ වී තනියෙන් විසඳනවට වඩා විද්වත් කමිටුවක් හරහා විසඳන්නට අපිට අවස්ථාව ලැබුණොත් ඒ විද්වත් කමිටුවට ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. මේ ඉතා ඉහළ මට්ටමකින් කර මේ විශ්ලේෂණය කරලා මේ රටේ ප්‍රශ්නවලට තියෙන විසඳුම් සහ මේ ප්‍රශ්න ඇති වෙන්න හේතු යම් ආකාරයකින් අපි විශ්ලේෂණය කරලා මේ හදපු මේ වාර්තාවත් මානව හිමිකම් කාර්යාලයට යැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යැවීමට මොකද එතකොට ඒගොල්ලන්ට මේ වාර්තාවත් ඒගොල්ලෝ යම්කිසි ආකාරයක අධ්‍යයනයක් කළ යුතුයි. ඒගොල්ලෝ අපිට යෝජනාවලි ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා. ගත වූ දිනේ මෙරටින් 100ට අඩු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 96ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,68,012ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,621ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර දෛනික ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාම හමුවේ මීට පෙර කොවිඩ් රෝගීන්ගේ පහසුව උදෙසා දියත් කළ 247 කොවිඩ් උපකාරක දුරකථන සේවය නැවත ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මීට හරියටම වසරකට පෙර තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය, මොබිටෙල් ශ්‍රී ලංකා ආයතනය සහ සුවසැරිය එකතු වෙලා කොවිඩ් තත්ත්වය වෙනුවෙන් 247 කොවිඩ් උපකාරක දුරකථන උපකාරක සේවය අපි ආරම්භ කරේ. දැන්ට පවතින තත්ත්වය අපි දැන් දකිනවා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වීගෙන එනවා. ඒත් එක්ක බලනකොට නැවත මෙම සේවය යම් ආකාරයකට වැඩි කිරීමෙන් ව්‍යාප්ත කිරීමකට අවශ්‍යතාවයකුත් මේ මොහොතේ පවතිනවා. ඒ වගේම රටේ අද පවතින තත්ත්වය විශාල වශයෙන්ම ඉන්ධන ප්‍රශ්නය සහ ඒ වගේම ගමන අපහසුතාවය ඔක්කොමත් එක්ක බලනකොට මේ වගේ සේවයක අවශ්‍යතාව අද කලින්ටත් වඩා වැඩියෙන් ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් නැවතත් අපි 247 රෝග
රෝගී උපකාරක සේවය අප දිගින් දිගට පවත්වාගෙන යනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 1228ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,50,163ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. වීයාලෙවි මණ්ඩලයේ මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩු කිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුදු සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 205ක් වන අතර සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 215ක් වනු ඇති. එමෙන්ම නව මිල ගණන් යටතේ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 225කටත් කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 245කටත් අලෙවි කළ යුතු වනවා. ඒ අනුව එම මිල අඩු කිරීම හෙට සිට ක්‍රියාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. මේ වසර තුලදී පමණක් ශ්‍රමිකයන් ලක්ෂ 3කට වඩා වැඩි සංඛ්‍යාවක් විදේශගත වීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම කොරියාවට පමණක් මේ වසර අවසන් වීමට පෙර 5800ක් පිටත් කර යැවීම තම අරමුණ බවයි අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා සඳහන් කළේ. මේ අතර ජපන් භාෂා JLPT විභාගය දෙසැම්බර් මාස 4 වෙනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව අද සිට මේ මාස 31 වෙනිදා දක්වා ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා. exam.jlea.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි. ශ්‍රී ලංකාවට වත්මන් අභියෝග ජය ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අඛණ්ඩ සහයෝගිතාවය සහතික කර තිබෙනවා. ඒ මෙරට සංචාරයක නිරතව සිටින එම වැඩසටහනේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් බහුවෙට් මහතා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හමු වූ අවස්ථාවේදී මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති එම හමුවේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ විශේෂයෙන් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍රවල වත්මන් අභියෝග ජය ගැනීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවයි. හෙට අගෝස්තු මාස 16 වනදා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක් සහ නිබන්ධකයෙක්ද වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1996 අගෝස්තු මාස 16 වන දිනයි. මනමේ සිංහබාහු පබාවතී වැනි නාට්‍යද, මළගී ඇත්තෝ වල්මත් වී හසරක් නොදුටිමි වැනි නවකතාද, මිතුරෙකුගේ මරණය, කාලයාගේ ඇවෑමෙන් වැනි කෙටි කතාද එතුමා විසින් නිර්මාණය කර තිබෙනවා. ජමීකානු ජාතික උසේන් බෝල්ට් විසින් බීජිං ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ධාවනය සව්ව තත්පර 9.69ක නවලෝක වාර්තාවක් තබමින් ජයග්‍රහණය කර ඇත්තේ 2008 අගෝස්තු මාස 16 වන දිනයි. කපිතාන් ජෝෂප් කිටිංගර් විසින් අඩි 17,500ක් ඉහළ සිට දීර්ඝතම පැරෂුට් පිම්ම පැන ලෝක වාර්තාවක් පිහිටුවා ඇත්තේ 1960 අගෝස්තු මාස 16 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.